අපතේ ගිය දස්සාගේ සටන්කාමී ශතකය කමින්දු හරි පීල්ලට වැටෙයි. අපිට වැරදුනේ කොතනද? කතා කරමු කෙලිබිමේ කෙලිවිත් විදූ තුලින්. අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර එක්දින තරගාවලිය එකට එකක් ලෙස සමතත්වයට පත් වුණේ සිම්බාබ්වේ පිතිකරුවන් යලිත් වතාවක් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අභියෝගයට ලක් කිරීමත් සමගින් මේ පරාජයත් එක්ක බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්ඩායමට එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට ඍජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. CrossFit Gym in the Box. GS Sports වෙතින් හඳුන්වා දෙන විනාඩි 5ක් ඇතුළත ෆික්ස් කරගන්න පුළුවන් මේ ජිමින් එක ඔයාලට ජිම් එකක් හදලා ඉක්විප්මන්ට්ස් ගන්නවට වැඩිය සෑහෙන අඩු මුදලකට මිලදී ගන්න හැකියාවක් තියෙනවා. කතා කරන්න මේ දුරකථන අංක වලට අංග සම්පූර්ණ ජිම් එකක් එක දවසින් ඔබේම කරගන්න. පෙරදැක්මේදී අපි බලාපොරොත්තු වුණා වගේම තරමක් තනකොළ තිබෙන තනතිරුවක් තමයි මේ තරගය සඳහා ලබා දීලා තිබුණේ. හොඳ දෝලනයක් ඒ වගේම හොඳ ඉපිලීමක් මේ තනතිරුව අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණා. පිතිකරුවන්ට වගේම වේග පන්දු යවන්නන්ට ඉතාමත් හොඳින් දස්කම් දැක්විය හැකි තනතිරුවක් තමයි මේ තරගය සඳහා යොදාගත්තේ. කාසිය වාසි දිනාගත්තේ සිම්බාබ්වේ නායක ක්‍රෙග් ගර්වයින් ඔහු තීරණය කළා යලිත් වතාවක් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගැනීමට. ශ්‍රී ලංකා කණ්ඩායම විදුගේ ඩ්‍රීම් 11 එකමයි ක්‍රීඩා කළේ. සිම්බාබ්වේ කණ්ඩායමේ විදු වෙනසක් අපේක්ෂා කළත් ඔවුන් පළමු තරගයට ක්‍රීඩා කරපු කණ්ඩායමයි ක්‍රීඩා කළේ. ඔවුන්ගේ පළවෙනි දවසේ සිදුවෙච්ච අඩුපාඩු නිවැරදි කරගෙන මේ තරගයට අවතීර්ණ වෙන බව තමයි ඔවුන් සඳහන් කළේ. පෙරදැක්මේදී විදු පෙන්වා දුන්නා මේ තනතිරුවේ ලකුණු 290ක් කියන්නේ ඉතාමත්ම හොඳ ඉලක්කයක් බව. සිම්බාබ්වේ කණ්ඩායම පහසුවෙන්ම ඒ කඩයිම පසු කරලා ගියේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ තිබිච්ච දුර්වලතා නිසා. විදු පෙරදැක්මේදී පෙන්වා දීපු කාරණය තමයි විකට් ටේකින් බෝලර්ස්ලා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවීම නිසා ඔවුන් පහසුවෙන් මේ ලොකු ලකුණු සංඛ්‍යාවන් කරා යන්නට ඔවුන් හැකියාව ලබා ගන්නවා කියන කාරණය. අපි සුපර් ලීග තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරපු තරග 17 අරගෙන බැලුවොත් මේ අතරින් තරග 3කදී විතරයි ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායම ලකුණු 225ට අඩුවෙන් සීමා කරලා තියෙන්නේ. අනිකුත් සියලු ඉනිම අපි අරගෙන බැලුවොත් පළමු පන්දු වාර 35 ඇතුළතදී ප්‍රතිවාදී කණ්ඩායම් වල ප්‍රතිකරුවන් ආයාසයකින් තොරව පන්දුවට පහර දීලා තිබෙන බව අපිට දැක ගන්නට හැකියාවක් තිබෙනවා. සාමාන්‍යයෙන් 5.5ක වගේ දල වේගයක් රඳවාගෙන ඔවුන් පළවෙනි පන්දු වාර 35 කඩළු අතේ තියාගෙන පන්දුවට පහර දුන්නා කියන්නේ අවසන් පන්දු වාර 10-15 තුලදී ඔවුන්ට ලොකු ලකුණු සංඛ්‍යාවක් කරා යන්න පුළුවන්. ඉතින් අපේ පන්දු යවන්නන් කඩළු ලබාගෙන තිබෙන්නේ අවසන් පන්දු වාර 10-15 ඇතුලේ. ඉතින් එතකොට කණ්ඩායමක් විදිහට ඔවුන් කරන්න ඕනේ ඩැමේජ් එක කරලා ඉවරයි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් මුල් පන්දු වාර 20 තුලදී කඩළු 2-3ක් දබා ගන්නවා නම් එහි පීඩනයේ මැද පෙළ පිතිකරුවන්ට එනවා. එතකොට ඔවුන් අපේක්ෂා කරන විදිහට මේ ලකුණු වේගය රඳවාගෙන පන්දුවට පහර දෙන්න බෑ. එතකොට අපිට ප්‍රතිවාදී කණ්ඩායම ලකුණු 270-260 සීමාව තුල රඳවා ගැනීමේ හැකියාව තියෙනවා. සිම්බාබ්වේ කණ්ඩායමේ මේ තරඟ දෙකේදීම හොඳ ආරම්භක සබඳතාවයන් දෙකක් ගොඩ නැගුණා. රජිස් චකබ්බා සහ කයිතානෝ කියන්නේ එතරම් ලොකු ප්‍රහාරාත්මක ක්‍රීඩකයන් නෙවෙයි. ඔවුන් ඒ තරම් ලොකු ඉනිම ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් නෙවෙයි. ඉතින් ඒ නිසා අපේ හෝම් කන්ඩිෂන් එක තුල අපේ පන්දු යවන්නන්ට අනිවාර්යයෙන්ම මේ කඩළු දෙක ඉක්මනින් දවා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. බොහෝ විට අපිට අහන්න ලැබෙන කතාව තමයි අවසන් පන්දු වාර 10 ඩෙත් ඕවර්ස් 10 අපි තාමත්ම හොඳින් කළා. ලකුණු ප්‍රමාණය නවත්ත ගත්තා. ලකුණු 320ක් විතර යන්න තිබිච්ච ලකුණු ප්‍රමාණය ලකුණු 300කට සීමා කරගත්තා කියන කාරණේ. නමුත් අපි කල්පනා කළ යුතු කාරණේ තමයි ඩෙත් ඕවර්ස් 10 හොඳට කරන්න කලින් මුල් ඕවර්ස් 15 අපි හොඳට කරලා ඉන්න ඕනේ. එහෙම වුණොත් අපිට මේ දෙකේම සංකලනයක් විදිහට ප්‍රතිවාදී කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරන්න පුළුවන්. අපේ පිතිකරුවන්ට පීඩනයකින් තොරව ලබාගත හැකි ඉලක්කයක ප්‍රතිවාදී කණ්ඩායම රඳවාගත යුතුයි. ඉතින් සිම්බාබ්වේ කණ්ඩායමත් මේ ආකාරයෙන් අපිට ඇටැක් කරනවා නම් ඔස්ට්‍රේලියාව නවසීලන්තය වගේ කණ්ඩායම් වලින් කොයි වගේ අභියෝගයක් එල්ල වෙයිද කියන කාරණය පිළිබඳවත් අපි කල්පනා කළ යුතුයි. ඒ නිසා නිසකවම මේ ඇල්මරිච්ච බෝලින් ප්ලෑන් එක වෙනස් විය යුතුයි කියලයි විදු දකින්නේ. බොහෝ දෙනෙක් කතා කරනවා ක්‍රෙග් ගර්වයින් ලකුණු 7ක් ලබා සිටියේදී ස්ටම්ප් කිරීමේ අවස්ථාවක් කුසල් මෙන්ඩිස් වෙතින් ගිලිහි ගියා. ඉන් අනතුරු ඔහු ලකුණු 91ක් වාර්තා කරනවා. කෙසේ වෙතත් මේක ඉතාමත්ම අපහසු ස්ටම්ප් කිරීමේ අවස්ථාවක් විදිහටයි විදු දකින්නේ. මොකද පන්දුව අවසන් මොහොතේදී ගර්වයින්ගේ
ටයි පෑඩ් එකේ වැදිලා තමයි කඩුළු රකින්නා වෙතට යන්නේ. එතකොට කුසල් මෙන්ඩිස් පන්දු වෙන මාවත නිශ්චය කරගෙන එක තැනක රැඳිලා ඉන්නවා. නමුත් අවසන් මොහොතේදී පන්දුව ටයි පෑඩ් එකේ වැදුනට පස්සේ මෙතනින් එහාට පන්දුවේ එන මාවත එකවර නිශ්චය කිරීම පහසු කාරණයක් වෙන්නේ නැහැ. යම් හේකින් ඔහුට ඒ පන්දුව ඩැහැ ගන්නට පුළුවන් වුණා නම් එය ඉතාමත්ම විශිෂ්ට ස්ටම්ප් කිරීමක් බවට පත් වෙනවා. ජෙෆ්රි වැන්ඩර්සි ඉතාමත්ම හොඳ වේරියේෂන් එකක් සහිතව මේ තරගයේදී පන්දු යවපු ආකාරය අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණා. ඔහු ටොප් ස්පින් පන්දුවක් යොමු කරමින් තමයි කයිතානෝ දවා ගන්නට සමත් වුණේ. ඉන් අනතුරුව පිතිකරුවා ඉදිරි පාදයට කැඳවමින් සීමායිරෙන් ඉදිරියට කැඳවමින් ඔහු හොඳ ලයින් ඇන්ඩ් ලෙන්ත් තියාගෙන පන්දු යවුවා. එහිදී කුසල් මෙන්ඩිස් හොඳ ස්ටම්ප් කිරීම් දෙකක් ලබා ගැනීමට සමත් වුණා. තුන්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 106ක සමබරතාවක් අර්බයින් සහ විලියම්ස් අතර ගොඩනැගුණේ පරිණත පිතිකරුවන් දෙදෙනාගේ කාර්යභාරය තමත්ම මැනවින් ඉටු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දු වාර 10 තුලදී ලකුණු 70ක් ලබා දෙමින් කඩලු 4ක් දවා ගත්තා. මේකත් එක්ක සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 300 සීමාව පසු කරලා යන්න හැකියාවක් ලැබුණා. ශ්‍රී ලංකා පන්දු යවන්නට කරන්න බැරි වෙච්ච දේ සිම්බාබ්වේ වේග පන්දු යවන්නන් ඉතාමත්ම මැනවින් සිදු කරන්නට සමත් වුණා. ඔවුන් පන්දුවේ දෝලනය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා මුල් කඩලු 3 ඉක්මනින් දවා ගන්න සමත් වුණා. මැද පෙළට පීඩනය යොමු කරමින් චටාරා සහ මුසරබානි හොඳ සංයෝජනයකින් යුතු අන්ත දෙකෙන් Tamanගේ පන්දු ක්‍රියාත්මක කළා. කුසල් මෙන්ඩිස් පළවෙනි පන්දුවේදීම කයිතානෝ වෙතට තර්ඩ් මෑන් කලාපයේ පන්දු රැකමින් සිටි ක්‍රීඩකයා වෙතට ලබා දීපු උඩ පන්දුව ඔහු වෙතින් ගිලිහි ගියා. නමුත් එයින් නිසි ප්‍රයෝජනය ගන්න කුසල්ට හැකියාවක් ලැබුණේ නැහැ. ඔහු ලකුණු 7කට දැවී ගියේ චටාරාගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන්. සිම්බාබ්වේ පන්දු යවන්නන් ඉතාමත්ම හොඳින් හෝම්වර්ක් කරලා තිබුණා. ශ්‍රී ලංකා පිතිකරුවන් ඔවුන් හොඳින් අධ්‍යයනය කරලා තිබුණා. පැතුම් නිශ්ශංකව සහ දිනේෂ් චන්දිමාල්ව නිතරම ඉදිරිපාදයට කැඳවමින් තමයි ඔවුන් පන්දු යොමු කළේ. බොහෝ විට ස්ලොට් එකේ එහෙම නැත්නම් බෑක් ඔෆ් ද ලෙන්ත් පන්දුව පතිත කළා. ඒ ප්‍රතිඵලයක් විදිහට පැතුම් නිශ්ශංක ෂෝට් මිඩ් ඔෆ් පන්දු රැකමින් සිටි ෂෝන් විලියම්ස් අතට උඩ පන්දුවක් ලබා දුන්නා. නමුත් එය ඔහුට එකවරම රැක ගන්නට හැකි සීමාවේ නෙවෙයි පතිත වුණේ. නමුත් ඊළඟ පන්දුවෙන් ඔහු කඩුළු රකින්නා වෙතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා. එහිම කාබන් කොපියක් විදිහට තමයි දිනේෂ් චන්දිමාලුත් දැවී ගියේ. චටාරාගේ අවුට්ස්විං පන්දුව හමුවේ මේ පිතිකරුවන් දෙදෙනාම ආපහු ක්‍රීඩාගාරය වෙතට හැරිලා ගියා. පිතිකරුවන්ට යෝග්‍ය තනතිරුවක කළ යුතුම දේ සිම්බාබ්වේ ආරම්භක පන්දු යවන්න දෙදෙනා ඔවුන්ට කරලා දුන්නා. මුල් කඩලු 3 දවා ගැනීමත් එක්ක පීඩනය ප්‍රබල විදිහට මැද පෙළට යොමු වුණා. ලකුණු 300ක් වගේ ඉලක්කයක් හඹා යාම එතනදී පහසු වෙන්නේ නැහැ. මේ තනතිරුව තුල ලකුණු 50ක ආරම්භක සම්බන්ධතාවයක් වැටුණොත් එතනින් එහාට ලකුණු 300 සීමාව කරා යන එක තරම් අපහසු දෙයක් නෙවෙයි. චරිත අසලංක සහ කමිදු මෙන්ඩිස් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා යෝන් කණ්ඩායමේ හිටපු නායකයන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාම වමත් පිතිකරුවන්. මේ වමත් පිතිකරුවන් දෙදෙනාට එරෙහිව වෙස්ලි මැදවිය පිටදඟ පන්දු යවන්නක් හැඳවන්න තමයි සිම්බාබ්වේ නායකයා ක්‍රැග් ගර්වයින් තීරණය කළේ. මුලින් ඔහුට පන්දුව නිසි තැන පතිත කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒන් ප්‍රයෝජනය ගනිමින් චරිත අසලංක වේගෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කළා. චරිත අසලංකගේ අපි දකින විශේෂත්වය තමයි ඔහු ඉතාමත්ම වේගෙන් ලකුණු රැස් කරනවා. මොන සිටුේෂන් එකක වුණත් ඔහු පීඩනයක් තියාගන්නේ නැතුව Tamanගේ රිදම් එකට ලකුණු ලබා ගන්න ආකාරය තමයි අපි දැක ගන්න හැකියාවක් ලැබෙන්නේ. මේක තුලින් කණ්ඩායමට එල්ලවිය හැකි පීඩනය අවම කරන්න ඔහුට හැකියාවක් ලැබෙනවා. ඉතින් මේක කරන්න ඉතාමත්ම හොඳ තාක්ෂණයක් තිබිය යුතුයි. ඒ වගේම හොඳ මානසිකත්වයක් තිබිය යුතුයි. ඉතාමත්ම හොඳින් චරිත අසලංක මේ දෙකම පවත්වාගෙන යන බව අපිට දැක ගන්නට හැකියාවක් ලැබෙනවා. චරිත සහ කමිදු ලකුණු 32ක සමතාවයක් සෙව්වෙනි කඩුල්ල වෙනුවෙන් කොටනගන්නට සමත් වුණා. චරිත අසලංක දැවීගේ මැද වේරයේ පන්දුවක් පිට ඉන්න කෙලින් පතිත වෙලා පිට ඉන්නේ යාන්තමින් ස්පර්ශ වුණා. පන්දුව දඟ කැවිලා. ඉතින් ඔහු මේ අවස්ථාවේදී පන්දුවේ වේගය නිරන්තරයෙන්ම අඩු වැඩි කළා. මුලින් පැයට කිලෝමීටර් 83කින් පන්දු යවුවා. ඉන් පස්සේ පැයට කිලෝමීටර් 93කින් පන්දු යවුවා. ඉන් පසුව ඔහු දැවී ගිය පන්දුව පැයට කිලෝමීටර් 86ක වේගයකින් තමයි යොමු කළේ. මේ වේගය වෙනස් කිරීමත් එක්ක පිතිකරුවා සම්පූර්ණයෙන් Tamanගේ ග්‍රහණයට නතු කරගන්න ඔහුට හැකියාවක් ලැබුණා. ඒ වගේම ඔහු මුල් පන්දු වාර කිහිපයෙන් පස්සේ Taman හරි තැන පන්දුව පතිත කළ යුතු තැන නිවැරදිව හොයාගෙන තිබුණා. ඇතැම් විට මේක උපක්‍රමශීලීව කළා වෙන්නටත් පුළුවන්. චරිත්ව වේගෙන් පන්දුවට පහර දීමට පොළඹවලා ඉන් අනතුරුව Tamanගේ හොඳ තැන්වල පන්දුව පතිත කළා වෙන්නටත් පුළුවන්. දසුන් සහ කමිදු අතර ගොඩනැගුණු ලකුණු 118ක සම්බන්ධතාවයේ ඉතාමත්ම විශිෂ්ට සම්බන්ධතාවයක් විදිහට සටහන් කළ යුතුයි. මොකද ලොකු පීඩනයක් මැද තමයි මේ පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩා කළේ. කමිදු Tamanගේ රිදම් එක හොයමින් හිටපු පිතිකරුවා ඔහු සෙමෙන් Tamanගේ ඉනිම ගොඩනගන්නට සමත් වුණා. දසුන් ශානක දැඩි ආත්ම විශ්වාසයකින් යුතුවයි මේ තරගයේදී පන්දුවට පහර දුන්නේ. මේක කලින් තරග වලට සාපේක්ෂව
විදූ දකින්න ලොකු වෙනසක් ඔහු පළවෙනි පන්දුවේ ඉඳලම ඉතාමත්ම හොඳ විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දීපු බව අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණා. ඔහු පළවෙනි ශතකයේ වාර්තා කරනකොට කමිදු මෙන්ඩිස් තමන්ගේ පළවෙනි එක්දින අර්ධ ශතකයේ වාර්තා කරගන්න සමත් වුණා. දසුන් ශානක ලකුණු 100 වාර්තා කළාට පස්සේ මීළඟ පන්දුවෙන් දැවී ගියා. මේක බොහෝ විට අපි පිතිකරුවන්ගෙන් දකින කාරණයක් තමයි ශතකය සම්පූර්ණ කළාට පස්සේ ඊළඟ පන්දුවෙන් හෝ ඒ ආසන්න පන්දු කිහිපයක් ඇතුළතදී පිතිකරුවා දැවී යාම. දැන් මේකට හේතු වෙන්නේ මානසිකත්වය. මොකද ඔහු හොඳටම පන්දුවට පහර දෙමින් ඉන්නවා. ශතකය සම්පූර්ණ කළාට පස්සේ ඔහුට පිතිකරුවාට ඉලක්කයක් නැති වෙනවා. එතකොට ඔහු කල්පනා කරනවා ඔව් මෙතනින් එහාට කරන්න දෙයක් නැහැ. දැන් ලකුණු වේගය වැඩි කිරීම තමයි කළ යුත්තේ කියලා. ඉතින් මෙන්න මේ කාරණේම තමයි දසුන් ශානකටත් උනේ. නමුත් හොඳ ෆිනිෂර් කෙනෙක් විදිහට දසුන් ඊට වඩා කල්පනා කළ යුතුව තිබුණා කියලයි විදෝ දකින්නේ. මොකද විදෝ දකින හොඳම ෆිනිෂර් මහේන්ද්‍ර සිං ධෝනි. ඔහු හැම විටම කරන්නේ Taman එක අන්තයක රැඳෙමින් අනෙක් අන්තයේ පිතිකරුවා ලවා ලකුණු වේගය පවත්වාගෙන යාම. ඔහු ලවා ගස්සවන එක තමයි මහේන්ද්‍ර සිං ධෝනි කරන්නේ. ඉතින් දසුන්ටත් කළ යුතුව තිබිච්ච හොඳම දේ තමයි ඒ වෙලාවේදී එක ලකුණක් නැත්නම් දෙකක් ගිහිල්ලා චාමික ලවා ලකුණු වේගය වැඩි කරවමින් පන්දුවට පහර දීම. මොකද දසුන් ශානක එකාන්තයක රැඳෙනවා කියන පීඩනය හැම විටම ප්‍රතිවාදී කණ්ඩායමට ලැබිය යුතුයි. මෙන්න මේ ටැක්ටිකල් ගේම් එක තමයි මහේන්ද්‍ර සිං ධෝනි හැම විටම සෙල්ලම් කරන්නේ. ඔහු අවසන් මොහොතේදී තමයි ඔහු අවදානමක් අරගෙන ලකුණු ලබා ගන්නට පෙළඹෙන්නේ. මොකද කණ්ඩායමේ ජයග්‍රහණය කරවීම සඳහා ප්‍රතිවාදී පන්දු යවන්න නිරන්තරයෙන් පීඩනයකට ලක් කර ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. මොකද හැම විටම මේ වගේ අවස්ථාවන් වලදී ප්‍රතිවාදී පන්දු යවන්නන් බලාපොරොත්තු වෙනවා. අත්දැකීම් බහුල ක්‍රීඩකයා පිතිකරුවා විදිහට නම් දරු ක්‍රීඩකයා තමයි ලකුණු ලබා ගන්න. අනෙක් අන්තයේ ක්‍රීඩකයාගෙන් ලොකු අවදානමක් නැහැ කියන එක. ඉතින් මේ වෙලාවේදී පිතිකරුවාට හැකියාවක් තිබෙනවා නම් අනෙක් අන්තයේ ක්‍රීඩකයා ලවා ලකුණු ලබා ගන්න. ඒක මානසිකව ලොකු පීඩනයක් බවට පත් වෙනවා ප්‍රතිවාදී පන්දු යවන්නන්ට. කෙසේ වෙතත් දසුන්ගේ මේ ඉනිම ඉතාමත්ම සුවිශේෂී ඉනිමක්. කැප්ටන් විදිහට දසුන් ශානක කණ්ඩායමේ මොනවද කරන්නේ කියන ප්‍රශ්නයට ඔහු ඉතාමත්ම හොඳ පිළිතුරක් පිටෙන් ලබා දුන්නා. මේ වගේ තනතිරුවල පන්දුවට පහර දෙන්න දසුන් ප්‍රියතාවයක් දක්වනවා. බොහෝ විට ඔහුගේ ආත්ම විශ්වාසයට හේතුව මේ තනතිරුවේ හැසිරීම වෙන්න පුළුවන්. ඒ වගේම එල්ලවෙච්ච පීඩනය හමුවෙත් ඔහු ඉතාමත්ම හොඳින් පන්දුවට පහර දුන්නා. විදු පෙරදැක්ම වීඩියෝ වලදී පෙන්වා දුන්න ශ්‍රී ලංකා කණ්ඩායමට 8 වෙනි පිතිකරුවෙක් නොමැති වීම කොයි මොහොතක හෝ අවාසියට කාරණයක් බවට පත් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේක හොඳින්ම දැනුණු තරගයක් බවට මේ තරගය පත් වුණා. මොකද අපි දැක්ක LPL තරගාවලිය තුලදී චාමික කරුණාරත්න සහ රමේෂ් මෙන්ඩිස් කියන පිතිකරුවන් දෙදෙනා කොයිතරම් හොඳට ෆිනිෂින් රෝල් එක කළාද කියන කාරණේ. ටර්නින් පොයින්ට් එක කමිදුගේ දැවී යාම කියලායි විදු දකින්නේ. කමිදු සහ දසුන් ඉතාමත්ම හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබුණා. කමිදුගේ සාමාන්‍ය පිතිකරන රටාව ඔහු ලකුණු 50ක් වාර්තා කළාට පස්සේ ඔහුගේ අවසන් පන්දු කිහිපය තුළ ඉහළ ප්‍රහාරාත්මක වේගයක් සහිතව පන්දුවට පහර දෙනවා. ඉතින් මේ ඉනිමේ අවසන් කොටස ඔහුට සම්පූර්ණ කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. එහෙම වුණා නම් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙන පීඩනය රිලීස් වෙලා යනවා. ඔහු දවා ගැනීම සඳහා ක්‍රෙග් වයින් ඉතාමත්ම විශිෂ්ට උඩ පන්දුවක් රැකගන්න සමත් වුණා මිඩ් ඔෆ් හිසිට. කොසල් මෙන්ඩිස් තමන්ගේ අන්තර්ජාතික දිවියේ සටහන් කරපු පළමු ස්ටම්ප් කිරීම මේ තරගයේදී සටහන් කරන්න සමත් වුණා. ක්‍රෙග් වයින් තමන්ගේ 18 වෙනි එක්දින අර්ධ ශතකයේ වාර්තා කරද්දී සිකන්දර් රාසා 19 වෙනි එක්දින අර්ධ ශතකයේ වාර්තා කරන්න සමත් වුණා. දසුන් ශානක තමන්ගේ මංගල එක්දින ශතකයේ වාර්තා කරද්දී කමිදු මෙන්ඩිස් මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කර ගැනීමට සමත් වුණා. තරගයේ වීරයා විදිහට ලකුණු 91ක් ලබාගත් ක්‍රෙග් වයින් නම් කරුණා. කමිදු මෙන්ඩිස් දවා ගැනීම සඳහා ඔහු ලබාගත් උඩපන්දුවත් මේකට හේතුවක් බවට පත් වුණා. පල්ලේ කැලේ පිටියේදී සිම්බාබ්වේ කණ්ඩායම පළමු වතාවට එක්දින තරගයක ජයග්‍රහණය වාර්තා කළේ මේ තරගයේදී. ICC සුපර් ලීග් එකේ තවත් තරග 7ක් පමණයි ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරි වෙලා තියෙන්නේ. මේ තරග 7ම ජයගත යුතු පසුබිමක තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්නේ. ඒ තරග 7ම ජයගත්තත් සුපර් ලීග් එකේ මුල් 8 දෙනා අතරට පිවිසෙන්නට අවස්ථාව ලැබෙයිද කියන එක අවිනිශ්චිත කාරණයක්. ඒ සියල්ලටම කලින් ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලිය 2-1 ලෙස ජය ගැනීම සඳහා 3 වෙනි තරගයෙන් නිසැකවම ජයග්‍රහණය කළ යුතුයි. සිම්බාබ්වේ කණ්ඩායමේ අපි දැකපු දේ තමයි ඔවුන් පළවෙනි තරගයේදී වෙච්ච අඩුපාඩු දෙවෙනි තරගයේදී නිවැරදි කරගෙන තිබුණා. ඒ වගේම පළවෙනි තරගයේදී කරපු හොඳ දේවල් ටික ඒ විදිහටම කන්ටිනියු කළා. පළමු තරගයේදී ක්‍රෙග් වයින් ලකුණු අතරට ආවේ නැහැ. ඒ වගේම චටාරා හොඳින් පන්දු යවුවේ නැහැ. මේ දෙදෙනාම ඉතාමත්ම හොඳින් දෙවෙනි තරගයේදී Tamanගේ රිද්ම් එකට ආවා. ඒක තමයි ඔවුන් ජයග්‍රහණය කරන්න ප්‍රධාන හේතුව බවට පත් උනේ.
ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් වේවි කියලා විදු අපේක්ෂා කරනවා තුන්වෙනි තරගයට යද්දී. තුන්වෙනි තරගයේදී මේ අභියෝගයට මුහුණ දීලා සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබෙයි. මේ පිළිබඳව අපි පෙරදැක්ම වීඩියෝ එකෙන් කතා කරමු. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික්විදු YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් අතර ගිහිල්ලා එන්නම්. ජය වේවා හැමෝටම.